සියලු දෙනාම අද උතුම් වූ ගමන් මඟක උතුම් ආලෝකයක් තම තමන්ගේ සිත තුළ අවදි කරගන්න උත්සාහ කරන මොහොත තුළ සුමග සමාධි අසපුව තුළින් ඔබ සියලු දෙනාටම ජීවිතයට නිවනට අදාළ වන්නා වූ දහම් ප්‍රස්තුතයන් සාකච්ඡා කිරීම ඒ වෙනුවෙන් ඔබව යොමු කරවීම සෑම අවස්ථාවකම සිදු වන දෙයක්. කුමක්ද අද ඔබට සඳහන් කරන මාතෘකාව කියන සංකල්පය මනස තුළ අධිෂ්ඨාන කරන විටම මෙන්න එක ප්‍රශ්නයක් එනවා. සිල් සමාදන් වෙලා වෑංගයක ගමන් කිරීමේදී උච්චාසයන මහාසයන සිල්පදය කැඩෙනවාද? මම සිල් සමාදන් වීමට එන්නේ ගාල්ලේ සිට වෑංගයකිනි. ඒ වගේම සිල් සමාදන් වී සිටින නිසා රැටත් ගිලන්පසට කිරිතේ එකක් ගැනීම නුසුදුසුද? ගෙදර ගොස් බිම පැදුරක් දාගෙන දහම් පොතපත කියවා ඒ අතර භාවනා වාර කිහිපයකින් පසු රාත්‍රී 1ට විතර නිදාගත්තාට වරදක් නැද්ද? නිවැරදීම සිල් සමාපද ආරක්ෂා කර ගැනීම සඳහා මේවා පහදා දෙන ලෙස කරුණා පෙරදැරිව ඉල්ලා සිටිනි කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. මම මෙයත් එක්කම අදාළ කරගන්නම්. ඔබ සීලේහි සමාදන් වලට පත්වන විට ඔබ ඔබගේ ගමන් මඟ තුල අනුගමනය කළ යුතු යථාර්ථය නිවැරදි ලෙස කොහොමද ආරක්ෂා කරගන්නේ කියන දේ. සියලු දෙනාම හයියෙන් සාදුකාර නාදයක් ලබා දෙන්න. සාදු සාදු සාදු. හොඳින්ම අවබෝධ කරගන්න. තම තමන්ගේ සිත තුළ මෙත්සිත පෙරදරි කරගන්නේ සිහියේ මන සංයමයේ ඇති කරගන්නේ ඔබ සියලු දෙනා වෙනුවෙන් තමන්ගේ ජීවිතය පෙරදරි කරගන්න යුතු වටිනාම දහම් ප්‍රස්තුතයක් වෙන්නේ එවිටයි. හොඳින් අවබෝධයෙන් අසන්න. සිත වෙනතකට ගමන් කිරීමට ඉඩ නොතබාම අසන්න. කුමක්ද මේ ජීවිතය? ඔබ කොයි ආකාරයකින් මෙන්න මේකට යොමු වෙන ආකාරය මතද ඔබට නිවනින් සැනසෙන්නට අවස්ථාව ලැබෙන්නේ කියන දේ ඔබට හොඳින් අවබෝධ කර දීමට මම සූදානම් මේ ප්‍රශ්නයත් එක්කම. අපි අපේ ජීවිතය තුළ නොඑක් ආකාරයෙන් දුක් වේදනා ලක් කරගනිමින් ඒ දුක් වේදනාවන් තුළ ගැලෙමින් ජීවත් වෙන අය හැම කෙනාටම මොනවා හරි ගැටලුවක ප්‍රශ්නයක මැදි වෙලා සිටින්නේ. දුක්වත් කෙනෙක් මුදල් කඩල් නැහැ කියලා ඒ වෙනුවෙන් තමන්ගේ මානසිකාර්ය මහා තණ්හාවකින් හඹා යන විට කොහොසත් කෙනෙක් තමන්ගේ සිතට සතුටක් නැහැ කියලා සතුට හොයාගෙන ගමන් කරනවා. මේ නිසා මේ අන්ත දෙකෙන් මේ දුප්පතේ කොහොසතෙක් වෙන්න හදනදී කොහොසතා සතුට සොයාගෙන යෑම අද ඊයේ ඇතිවෙච්ච දෙයක් නෙවෙයි. මේ ලෝකේ ආරම්භ වෙලා මේ මිනිස් සත්‍යය ඇතිවුණා පටන් මේ විශ්වය තුළ තිබුණු මිනිස් මානසිකාරය. මේ හැම කෙනාම ආසයි හොඳ ලස්සන ගියක් ගියක් හදාගන්න, හොඳ ලස්සන දුරුදරුව හදන්න, යාන වාහන ගන්න මේ හැම කෙනාම ආසයි. නමුත් මේ හැම කෙනාම මේ හැම දෙයක්ම ඉෂ්ට සිද්ධ කරගත්තා පස්සේ මේකෙන් පූර්ණත්වයට පත් වෙනවද? මේ තුල මේ පුජ්‍යලයෝ තමන්ගේ ජීවිතය තවත් අසරණ කරගන්නවාද කියන දේ අපි හොඳින් කල්පනා කරන්නට ඕනේ. බලන්න මේ හැම ප්‍රශ්නයකටම ගැටලුවකටම මෙන්න මේ ජීවිතයට හිමිකම් කියනාලද මේ ස්වභාවයේ ඉන්න මේ මිනිසුන් අපිට වර්ග කරලා හොඳින් හොයා ගන්නට පුළුවන් මේ මිනිස් ගති හොයා ගන්නට. ඔබ දැකලා තියෙනවා කතා බහ කරගන්නට කල්පනාවක් නැති අතපය අංග විතර වෙලා තියෙන පුජ්‍යලෝ ඔබ දැකලා තියෙනවා. ඒ වගේම ඔබ දැකලා තියෙනවා හොඳට සල්ලි භාගේ තියෙනවා. නමුත් හොඳ ප්‍රඥාවක් නැහැ, මොලයක් නැහැ. ඒ වගේ අය ඔබ දැකලා තියෙනවා.
ඒ වගේම ඔබ දැකලා තියෙනවා අනේ ගොඩක් දුප්පත් ඒ වුණාට හොඳට ප්‍රඥාවක් තියෙනවා. මෙන්න මේ නිවනින් සැරසෙන මේ මඟ මේ සියලු දෙනාට අවදි කර ගන්නට නම් මතකයේ තබා ගන්න. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් සද්ධර්ම ශ්‍රවණයක් යෝනිසෝ මනසිකාරයක් කල්යාණ මිත්‍ර සේවනයක් අපිට තිබෙන්නට ඕන. මේ කල්යාණ මිත්‍රයෝ ඉන්නවා කියලා කියන්නේ ඔබට යහළුවෝ ඉන්නවා කියන එක නෙමෙයි. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ ඔබගේ ගමන් මඟට අවවාදයක් අනුශාසනාවක් ධර්මයක් දිය හැකි කෙනෙක්. නිවනෙන් සැනසෙන්නට අවශ්‍ය මඟ නිවැරදි ලෙස ඔබට ලබා දිය හැකි ඔබට මඟ පෙන්වන කෙනාට තමයි කල්යාණ මිත්‍රයා. මේ බුදුරජාණන් වහන්සේ තමයි අපේ මහා කල්යාණ මිත්‍රයා. මේ බුදුරජාණන් වහන්සේගෙන් පසු අපිට කල්යාණ මිත්‍රයෝ වෙන්නේ මේ ආර්ය මඟ තුල රහත් උත්තමයෝ බෝසත්වරු ආර්ය මඟ අනුගමනය කරමින් හොඳ ධර්මයක් Taman විසින්ම අවදි කරගත්තා වූ අය ඒ හැර වෙන කෙනෙක් කල්යාණ මිත්‍රයෝ නෙවෙයි. ඒ යහළුවෝ. සිත තුළ තමන්ගේ ආත්ම අභිමානය වෙනුවෙන් කටයුතු කරන්නා වූ කෙනෙක් ඉන්නවනම් මිත්‍රයෙක් වුණාට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ මේ ධර්මතාවය තුළ. ඒ වගේම තමයි සද්ධර්ම ශ්‍රවණය. ඔබ ධර්ම ශ්‍රවණය කරනවා කියලාලා මේ ශ්‍රවණය කරන්නා වූ දේ ඔබටත් වටින්නේ නැත්නම් අන් අයටත් වටින්නේ නැත්නම් නිවනට ප්‍රවිෂ්ඨ වීමට මාර්ගයක් නෙවෙයි නම් ධර්මයේ කියලා කොච්චර ජීවත් ඒක ධර්මයක් නෙවෙයි. ඒ වගේම තමයි යෝනිසෝ මනසිකාරය. අහගෙන ඉන්න දේ සිත තුළට අභිෂ්ඨාන පූර්වකව ගමන් කරන්නට සිත තුළ තැන්පත් කරගන්නට ඔබට නොහැකි නම් මේ දැන් අහගෙන ඉඳී ඉන්නේ තව ටිකකින් මතක නැත්නම් උපාසකම් වලට වෙලා තියෙන්නේ ඕක තමයි. අනේ අද නම් හොඳ බණ ටිකක් කිව්වා. මොකද්ද කියපු බණ? මතක නැහැ. හොඳ බණ. එච්චරයි දන්නේ. එවන යෝනිසෝ මනසිකාරය කියන්නේ සිහියෙන් යුක්තව තමන් අනුගමනය කරන්නට ලබා දෙන ධර්මයන් ප්‍රායෝගිකව යොදවන්නට තරම් ප්‍රමාණයක මනසක් ඇති අයට යෝනිසෝ මනසිකාරයක් තියෙනයි කියලා කියනවා. ඒ වගේම තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දිය. පෙර සංසාර ගමන් මඟ තුලදී ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඉවත් වෙමින් මේ ප්‍රතිසන්දි ජීවිතයට ආපු ඔබගේ සිත තුළ අලෝභ, අදෝෂ, අමෝහ කියන මානසික ආහාරය ඔබගේ ළඟ තිබෙනවා නම් ඔබගේ හිත සුව පිණිස ඔබගේ ජීවිතයේ සැප පිණිස අන් අයගේ සතුට සැපතට පහර ගහගෙන ඒ වෙනුවෙන් කටයුතු කරන්නා වූ අය මොනවයි නම් හොඳින් අවදියෙන් බැලුවොත් ඔබගේ ජීවිතයේ දැස ඔබ යහපත් ලෙස ලෝභයෙන් ඉවත් වූ කුජලයේ ලෙස දකින්නට හැකියාව තියෙනවා. ඔබ ඔබගේ ජීවිතය තුළ අනුගමනය කරන මෙන්න මේ වඩාත්ම වැදගත් කාරණේ කුමක්ද? ආත්ම ලාභය පිණිස කටයුතු නොකිරීම. කොහොම හරි කාගේ හරි ජීවිතය තුළින් කාගේ හරි ජීවිතයක උරුම කර්මකම් තියෙන දෙයක් ඔබගේ ජීවිතයට ලං කරගෙන සැපත සතුට සොයනවා නම් අන්න ඔබ තෘෂ්ණාවේ ගැලුණු කෙනෙක්. ඔබ ලෝභය තුළ සිරවුණු කෙනෙක්. සසර ගමන් මඟ තුළ දාන ආදී පින්කම් කරමින් තමා අත්සුව පිණිස නෙමෙයි පරහිත කාමී මනසක් ඇති කරගෙන මේ සසර මඟ ගමන් කිරීමේ මහා යථාර්ථය ඔබගේ ළඟ අවදි වීම තුළින් පින්වත්නි ඔබ හැම කෙනාම මේ භවයේ තුල ලෝභයෙන් තොරව ඉපදෙනවා. නමුත් ලෝභයෙන් තොරව ඉපදුනාට ඔබට හොඳ අම්මා තාත්තා කෙනෙක් හොඳ දූ දරුවෝ කොහොම හරි හිතානොම ජීවත් වෙන්නට හොඳ ආදායම් මාර්ගයක් ඇතුව ඔබ ඉපදුනාට ඔබට මෝහය තියෙනවා නම් ඔබ කොයිම වෙලාවකවත් ඔබට හැකියාව ලැබෙන්නේ අර සසරේ පුරුදු කරගත්තා වූ ලෝභයෙන් ඉවත් වූ ගුණාංගය නැවත ඔබගේ සිත තුළ මතු කර ගන්න. ඔබ මෝහය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව නොදැකීම. මොකක්ද චතුරාර්ය සත්‍ය? මෙන්න මේ දුක ඇති වෙන හේතුව මේ දුක නැති කරගන්නට උවමනා කරන බව, මේ දුක නැති කර ගැනීමේ මාර්ගය ඔබ දන්නේ නැති නිසා ඔබ හැම වෙලාවකම උත්සාහ කරනවා මෙන්න මේ ඉපදුණු භවය තුල සැප සම්පත් ලොකු බැඳගෙන යන්න. ඔබ මේ භවය තුල ඉපදලා ඉන්නේ හොඳට අස්කන් ආසාදී ඇතුවන
එදා වේල හරි අනුගමනය කරමින් බඩවියට රැක ගන්න ආරක්ෂා කර ගන්නට ඔබට හැකියාව ඇතුව ඉපදිලා නම් ධර්මයේ වෙනුවෙන් සිත යොදවන්නට ඔබගේ මානසිකාරයේ යොදවන්න තරම් මඟ හමු වෙලා නම් අඩුම තරමින් ඔබ කොහෙටවත් සිල්පිට ගන්නවා නිවන් දකින්න ඕන මේ කෙලවරලා හැදීමක් ඇතුව ඉපදිලා නම් ඔබ සත්‍යධර්මයේ ඇසෙන තැනක ඇසෙන රටක හොඳ අම්මා තාත්තා කෙනෙක් ගාව ඉපදෙලා තිබෙනවා නම් ඔබට ඒම ඇති පෙර භවයේහි වාසනාව කියන්නේ. නමුත් පෙර භවයේ කොච්චර වාසනාව දුන්නත් වරන්නේ නැතේ වගේ. ඔබ මේ භවයේදී හැසිරෙන විදිය බලන්න. ලෝභය කරපින්නාගෙන, ද්වේෂය කරපින්නාගෙන කාට කොහොම කොයි ආකාරයක පීඩාවක් දෙන්නද? අනිත් කෙනාගේ වැරදි දේ මොනවද? ඒ කෙනාගේ වැරදි දේ කොහොම හරි හොයාගන්න ඕන කියන මානසිකාරය තුළ තමන්ගේ හිතට වේදනාවක් පීඩාවක් දීපු කෙනාගෙන් පරිගැනීමේ චේතනාව තුළ කාගේ හරි කමන්නේ ජීවිතේ නාස්ති කරලා හරි තමන්ගේ ජීවිතේ රඳවා ගන්නවා ජීවත් කරනවා සත සම්පත් විඳිනවා කියන මානසිකාරය ඔබට මේ භවයේදී ඇති වෙලා තියෙනවා නම් අර පෙර සංසාර භවයේ අර වටිනා වැදගත් දේ ඔබගේ නාස්ති වෙලා ගිහිල්ලා යනවා. බලන්න ඔබ හැම කෙනාම තම තමන්ගේ ජීවිතේ තම තමන්ගේ හදවතට තත්ත්ව කරලා ඔබ පෙර භවයේදී මහා වාසනාවක් කරපින්නගෙන බණදහම් අසලා රහත් ආදී උත්තරයන්ට දාන ආදී පින්කම් කරලා බවුන් වදලා ලබා ගන්නා වූ මහා අපහසුයෙන් ලබා ගන්නා වූ මේ මනුෂ්‍ය ජීවිතය බලන්න කොයි ආකාරයකින්ද ගෙවන්නේ කියලා. ඔබ කොහොම හරි ජීව ගන්නවා තමයි. කොහොම හරි භාවනා කරනවා තමයි. නිවන් දකින්න ඕන කියලා අතෙන් පයේ කියන සල්ලි ටික වියදම් කරලා ඉවරලා ඔබ මොනවද කරන්නේ? අමාමා නිර්වාණය ප්‍රාර්ථනා කරව ගන්නවා. මෙන්න මේ ප්‍රාර්ථනාවට ඔබ යටවෙලා. නමුත් නිවන් දකින්න ඒ ටිකෙන් බෑ. අපි අද බලමු කොහොමද කරන්න ඕන කොහොමද මොකද්ද වෙන්නේ කියලා. මේ සිල් පදේ ඉඳලා මම ඔබට සාකච්ඡා කරන්නට අද අවස්ථාව කරගන්නවා. මේ ඔබ හැම කෙනාගේම ජීවිතය තුළ තිබෙන මෙන්න මේ යථාර්ථය අපි හොඳින් මනමින් බලමු. දැන් ඔබ දන්නවා පෙර සංසාරයේදී හොඳට යහපත් පින්දහම් කරපු නිසා ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඉවත් වෙච්ච නිසා ඔබට මේ භවයේදී යම්තා කර්මකටම අලෝභ අදෝස අමෝහ වෙලා හොඳ මනුස්ස ආත්ම භාවයක් ඔබට ලැබිලා තියෙනවා. ලෙඩ රෝග ආබාධ තියෙනවා තමයි. ඒකට හේතුව මොකද බලන්න. ඔබ ප්‍රාණ ආදී අකුසල කර්මයන් පෙර භවයන් වල කරලා තියෙනවා. මේ හොඳ යහපත් කුසල විපාකයක් ඇතුව මනුස්සයෙක් කියලා ඉපදුනාට ඒ කුසල විපාකයක් එක්ක ඉපදෙන මනුස්සාත්ම භාවය තුළට අකුසල විපාකයක් ඔබ එකතු කරගෙන තියෙනවා. කොහොමද එකතු කරගෙන තියෙන්නේ? මේක අනිවාර්යෙන් ඔබ විඳින්නට ඕන දෙයක්ද? මේ ඔබට මේක විඳින්න යුතු දෙයක්ද? ඔබ කරපු පාප කර්මද මේ ගෙවන්නේ කියන දේ ඔබ ඔබගේ මානසිකාරය තුළ හොඳින් අවබෝධයෙන් යුක්තව අදිෂ්ඨාන කරගන්න සිතන්න. ඔබ සංසාර ගමන් මඟ තුළ ඔබ ජීවිත සත්‍ය දරුවද බුදුහාමුදුරුවෝ කියනවා නැතසෝ නැචාඤ්ඤෝ ඔබත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි පෙර භවයේ හිටියේ ඔබ තුල ඉන්නවා පෙර භවයේ හිටපු කෙනෙකුගේ යම් සාරාංශයක් ඔබ තුල ඉන්නවා පෙර භවයේ හිටපු කෙනාගේ යම් ගති මාත්‍රයක් ඔබ තුල ඉන්නවා ආත්ම භාවයන් කෝටි ප්‍රකෝටි ගානක් ජීවත් වුණා නම් අන්නේ ජීවත් වෙච්ච මේ ප්‍රතිසන්දි විඥානය ඔබගේ ශරීරයට ඇවිල්ලා ජීවේ දීලා දැන් ඔබගේ ওই ශරීරයෙන් මේ සියල්ල ඉෂ්ට කරගන්නට හදනවා. අනේ ඔබ හාන් කවිසියක්වත් දන්නේ නැති ප්‍රාණඝාත ඔබ හාන් කවිසියක්වත් දන්නේ නැති උතුමන් අගෞරව අපහාස කරපුවා මේ සියල්ල දැන් ඔබට විඳින්නට වෙලා. ඔබ හොරකම් කළේ නැතුව වෙන්න පුළුවන් මේ භවයේදී. නමුත් ඔබගේ තියෙන දේවල් කවුරු හරි හොරකම් කරගෙන යනවා. ඔබගේ හිතසුව පිණිස ඔබ එතකොට කියනවා අනේ සංසාරේදී මමත් ඉතින් අනුන්ගේ හොරකම් කරන්නේ නැති. ඇත්තටම මේ මමත් හොරකම් කරන්නේ නැති කියන දේ ඔබ කළාද? ඔබද ඒක කළේ? ඔබ ඔය විඳින කර්ම ටික අනේ මම මේ සංසාරේදී මේ කර්ම කරලා ඒකයි මම මේ විඳින්නේ කියලා ඔබ නිකමට කියා ගන්නවා. මගේ මේ පූර්වේ කර්මේ ඔහොම කියලා කියනවා. මගේ මේ අවාසනාව ඔහොම කියලා කියනවා. ඇත්තටම මේ ඔබද මේ කර්ම ටික කරගත්තේ, රැස් කරගත්තේ. අන්න ඒක ඔබගේ හදවතින් අහන්න. මෙන්න මේ මගේ කියාගෙන ඉන්න සංකල්පය මේ ලෝභයට විතරක් නෙමෙයි ඔබගේ මේ සිත ඇතුලේ පවතිනා වූ මෙන්න මේ කර්ම රැස් කර ගැනීම හා කර්මයට විදීම හා විපාක පිණිස ලෙඩ රෝග බාධා ආදී 11 කින්නකින් මොකක්ද 11 කින්න? ජාති ජරා මරණ ව්‍යාධි දුක්ඛ දෝමනස් උපායාස පරිදේව මෙන්න මේ අවිද්‍යාව ආදී මෙන්න මේ 11 කින්නක් ඔබගේ ජීවිතය තුළ තිබෙනවා. මෙන්න මේ යථාර්ථයට ඔබට මුහුණ දෙන්න බැරිව ඔබගේ සිත ඇතුලේ තියෙන මෙන්න මේ ගින්න තුලින් ඔබ හැම වෙලාවකම පිළිස්සෙමින් ජීවත් වෙනවා. කාලා හිතියක් සමහර වෙලාවට ඔබට කාපු කෑම ටික දිරවන්නේ ඇඟේ තියෙන ස්වභාවික උෂ්ණත්වයට නෙමෙයි. ඔබගේ කෑම කාපු ටික පිළිස්සලා යන්නේ ඔබගේ හිතේ තියෙන මහා දුක් ගින්නට.
ඒ නිසා ඒ ආකාරයට ජීවිතයක් ගෙවන්නට තරම් ඔබ අවාසනාවන්ත වුණේ ඇයි? මෙච්චර වාසනාවන්ත ලෙස ලබාගත්තා වූ මනුස්ස භවය. ඔබගේ ජීවිතය තුළ මේ ලබාගත් මනුස්සාත්ම භාවයේ කොයි ආකාරයක කොයි විදියක ජීවිතයක් ලෙස ගෙවනවද කියලා දේ අසීරුවෙන් ලබාගත්තා. ඔබ ඔබගේ මානසිකාරයේ පවත්වා ගන්නා වූ විදිය කුංචි කාලේ ඉඳලා මේ දක්වාම ඇති කරගත්තා වූ දුක් වේදනාවන් එකතුව ඔබ විඳින්න සිටින්නේ. එවනම් මෙන්න මේ ආකාරයට ඔබ මේ ආත්ම භාවය තුළදී ලබාගත් මෙන්න මේ මනුස්සාත්ම භාවය නිවැරදි ලෙස පරිහරණය නොකිරීමේ විපාකය. ඔබ දන්නවා අසු භූමියේදී නම් වෙටින් විට ධර්මය ඔබවට අහලා තියෙනවා. ඔබ කොහොමද මිනිස්සෙක් වෙන්නේ? මෙන්න මේ ප්‍රතිසන්දි ජීවිතය තුළ අපි ලබාගත්තා වූ ගුණය මත ඔබ කරන ලද කුසලෝත්පත්තිය මත මේ පින් නිසා නෙමෙයි ඔබ කරන ලද කුසලය මත ඔබගෙන් අයින් වෙච්ච අකුසලය මත දුක්ඛ දෝමනස්යන් ඔබගේ මනස තුළ තැන්පත් කරගැනීමේ චේතනාවෙන් තොරව සිටීමේ ක්‍රියාදාමය මත ඔබගේ ශරීරය තවත් මනුෂ්‍යාත්ම භාවයකට හෝ ඉහළ ආත්ම භාවයකට යන නිතිය ඔබ දන්නවා. ඒ කියන්නේ යම් කෙනෙක් පින් කරනවා නම් ඒ පින් ටික හේතු වෙනවා ඊළඟ ආත්ම භාවයේදී සැප සම්පත් සඳහා. යම් කෙනෙක් පව් කරනවා නම් ඒ පව් ටික හේතු වෙනවා ඊළඟ ආත්ම භාවයේ දුක්ඛ දෝමනස්යන් සඳහා. යම් කෙනෙක් කුසල් කරනවා නම් මේ කුසල් ටික හේතු වෙනවා ඊළඟ ආත්ම භාවයේ මොන වගේ සත්වයක් විදියටද ඉපදෙන්නේ කියන හේතුව සඳහා. ඔබ අකුසල් කරනවා නම් ඊළඟ ආත්ම භාවයේදී මොන වගේ පහත් සත්වයක් විදියටද උපදින්නේ කියන දේ හේතුව සඳහා මේ කුසලය අකුසලයේ හේතු වෙනවා. එනම් පින් කරන්න අපිට පුළුවන් සල්ලි භාග වියදම් කරලා මල් පහන් පූජා කරලා ආදී දේවල් වලින් ඔබට දානමාන ආදී දේවල් කරලා පින් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න සල්ලි වියදම් කරලා කුසල් කරන්න බෑ. අතපය සිත කය වචනේ මේ සියල්ල යොදවලා ඔබට හැකියාව තියෙනවා පව් කරන්න. මතක තියාගන්න මේ සිත කය වචනය නොසන්සුන් ආකාරයට තබාගෙන අකුසල කරන්න පුළුවන්. එහෙනම් කිසිම දෙයක් කරන්නේ නැතුව ප්‍රාණඝාත ආදී දේවල් කරන්නේ නැතුව හිතියම ඒක විනක් නෙවෙයි. ප්‍රාණඝාත ආදී දේවල් කරන්නේ නැතුව යම් කෙනෙක් මානසිකාර්ය මහා දුර්වල වේදනා ආකාරයට පවත්වනවා නම් නිතර මොනවා හරි දෙයක් නිසා බයෙන් පීඩාවෙන් ඇති ගන්නව නම් ප්‍රශ්නයකට ගැටලුවකට මුහුණ දෙන්නට කලින් රෑ දවල් එළිය වෙනකන් කල්පනා කර හූල්ල ඒ වෙනුවෙන් මානසිකාර්ය මෙහෙවනවා නම් පින්වත්නි තමන්ගේ ජීවිතය තුළ තිබෙන මේ ප්‍රතිසන්දි විඥානය තුළ තිබෙන මේ ශක්තිය ටිකෙන් ටික අඩු වෙලා යනවා. මේ හැම කෙනාම මෙහෙමයි. හෙට තියෙන ප්‍රශ්න වෙනුවෙන් අද තැවෙනවා. හිතේ සැකයක් භීතියක් තියාගෙන තැවිලි ඉන්නවා. තමන්ගේ ළඟ තියෙන කුසල් සිත නැති වෙනකම්ම තැවිලි ඉන්නවා. තමන් සතර අපායට යනකම්ම මේක තැවිලි ඉන්නවා. තමන්ගේ විද්‍යුතය නැති වෙනකම්ම තැවිලි ඉන්නවා. මම මොකද්ද මේ විද්‍යුතය කියලා කිව්වේ? තවත් මනුෂ්‍ය ශරීරයකට උප්පත්තිය දෙන්න නම් පින්වත්නි අඩුම තරමින් මෙන්න මේ අපේ තිබෙන මේ ආත්මයේ එහෙම නැත්නම් මේ විඥානයේහි මේ ප්‍රතිසන්දියක් ලබාගෙන අලුත් ශරීරයකට ගමන් කරන්නා වූ මෙන්න මේ විඥානයේහි අඩුම තරමින් කිලෝවොට් 100ක විද්‍යුතයක් තියෙන්න ඕන. මෙන්න මේ විද්‍යුතය තමයි ඔබ නැති නාස්ති කරගන්නේ දුක වේදනාව තුළ. එහෙම කෙනෙකුට කොහොමද ඊළඟ ආත්ම භාවයේ මිනිස්සෙක් වෙන්නේ? කොහොම හරි මනුෂ්‍ය ශරීරයක් ගත්තට වැඩක් නැහැ. මම අර කලින් කිව්වා වගේ හේතුක ප්‍රතිසන්දියක් ඇති මිනිස්සෙක් වෙන්නට ඕන. මේ භවය තුල අනිත් කෙනාට ඊර්ෂ්‍යා කරනවා නම්, ගෝධ කරනවා නම්, වෛර කරනවා නම්, යහළු මිත්‍රයෝ ඇති කර ගැනීමෙන් වළකිනවා නම්, උතුමන්ට තකවුරු අපහාස කරනවා නම් ඊළඟ ආත්මාවේදී ඔහු ඉපදෙන්නේ කොහේද? යහළුවෙක් මිත්‍රයෙක්වත් බණ ධර්මයක්වත් අහන්න බැරි තැනක ඉපදෙන්නේ. දුක්ඛ ජීවිතයක් පිළිලා ඉපදෙන්නේ. ඔහුට හදිසියකට කරදරයකටපත් වුණාත් වතුර ඩිංගක්වත් පොවන්න කෙනෙක් නැති විදිහට ඉපදෙන්නේ. ඔබ එහෙමද පින්වත්නි? ඔබට හදිසියක් වුණායින් පස්සේ ඔබට කී දෙනෙක් සලකන් කියාගෙන ඉන්නවද? අඩුම ගානේ අසපු භූමියට ඇවිල්ලා අනේ මට බෑ. ඔය සතුටුනි මට වතුර ටිකක් දෙන්න, මට කන්න ටිකක් දෙන්න කියලා කිව්වත් ඔබ කවදා හරි ඇවිල්ලා ඉල්ලුවා. මේ අපේ සිල් ගත්ත කෙනෙක් නේද? හොඳට බණ භාවනා කරපු කෙනෙක් නේද? මොකද උනේ? කර්මයක් අවශ්‍යනකද? එන්නකො එහෙනම් කන්න බොන්න ටිකක් දීලා අපි හරි කන්න බොන්න ටික දෙන විදිහට ඔබව එහෙනම් කුසල්වන්තයෝ වෙලා. එහෙනම් මෙන්න මේ භවයේදී ඔබ ඇති කරගත්තා වූ සිතෙහි ඇති කරගන්නා වූ චේතනාව නිසා මේ භවයේදී මේ සිත තුළ ඇති කරගන්නා වූ චේතනාවෙහි මහා වැරදි සහගත පීඩාකාරී සහගත ශ්‍රින සහගත තත්ත්වය නිසා ඔබගේ ළඟ මොකද්ද වෙන්නේ? මෙන්න මේ ජීවිතය නැවත අලුත් ආත්ම භාවයක ඉපත්තිය ලබනකොට මෙන්න මේ ප්‍රතිසන්දි ආත්මයට විද්‍යුතය අඩි වෙලා ඉපදෙන්නේ.
එයාගේ මොලේ නැහැ. එයාට අතපය හරියට හැදෙන්නේ නැහැ. එයාට හරියට සමාජයේ යමක් අදිස්ථානයෙන් කරගන්න බැහැ. අන්න ඒ විදිහට ඉපදෙන්නේ. එහෙනම් පින්වත්නි ඔබ මේ භවයේදී සමහර වෙලාවට චෛත්‍ය වේර විහාර හදලා තියෙනවා. ඔබ මේ භවයේදී ඕනතරම් දානමාන ආදී දේවල් දීලා තියෙනවා. ඒ දේවල් දෙනකොට ඒ දේවල් කරනකොට ඔබගේ නම බෝඩ් ලෑල්ලේ ගහනකොට ඔබ හිතුවා ඔබ අමා මහ නිවන් ලබනවා කියලා. ඔබට ඒවට ප්‍රාර්ථනා කරවගත්තා. නිකන් හරි පිනක් කරපු වෙලාවට මෙන්න මේකට මේ අහවලා තමයි මේ පින කරේ. මේ පින හේතු වේවා උන්ට නිවන් දකින්න කියලා කිව්වේ නැත්නම් ඔබ එතනින් එන්නේ හිතේ කනස්සල්ලෙන්. නමුත් ඒ කරපු දේ තුලින් ඔබට නිවන් දකින්න බැහැ. ඔබට ඒ කරපු දේ තුලින් ඇති කරගත්තා වූ චිත්ත ප්‍රබෝධයෙන් ඔබට හැකියාව තියෙන්න ඕන ධර්මය අවබෝධ කරගන්නට. මොන ධර්මයේද? ඔබගේ සිත තුළ කනස්සල්ල දුක වේදනාව පීඩාව ඇති නොවන ආකාරයට ජීවත් වෙන්න. එහෙනම් මෙන්න මේ සිත කොයි ආකාරයකට තබා ගන්නේ? මෙන්න මේ කෙලෙස් මල කඩවලින් ඇලෙන්නේ නැති වෙන්න කොයි ආකාරයෙන්ද තියාගන්න ඕන? අන්න ඒක තමයි අපි හොඳින් අවබෝධ කරගන්නට ඕන. ඒ සඳහා අපි අධිෂ්ඨාන පූර්වක ලෙස මේ අනුගමනය කරන්නේ මොකද්ද? සීලය. මේ සීලය අනුගමනය කරන්නේ ඕන කොයි ආකාරයෙන්ද කියන දේ හොඳින් මනසිකාරය තුළ රඳවා ගන්න. ඔබට මම එකින් එක නැවත වතාවක් මම මේක අනේ 3-4 වතාවක් මේ අසම්පූර්ණයේදී කියා දීලා ඔබට කොහොමද මොකද්ද කියලා. ඒ නිසා අද මම වේගයෙන් කියන්නම් ටිකක් කමක් නැහැ. ඔබට තේරෙවි ඒ උනත්. ඔබ සීලයක් ලෙස සමාදන් වුණා පංච සීලය. මේ පංච සීලය කියලා කියන්නේ මොකද්ද? ඔබට මම අධ්‍යාත්මික පංච සීලයයි ලෞකිකව ඔබගේ විතර දොරේදී ආරක්ෂා කරගත යුතු පංච සීලය යන දෙයන්ගම මම ඔබගේ ජීවිතයට එකතු කරනවා. යම් කෙනෙක් ගෙදර නිවසින් ජීවත් වෙනවා නම් ඔබ ඒ ජීවත් වෙන ඔබ එහෙම නැත්නම් මේ සමාජයේ ජීවත් වෙන ඔබ පරහිත සුව පිණිස කටයුතු කිරීමේ ක්‍රියාකාරීත්වයක් අනුගමනය කරන්නට ඕන. පරහිත සුව පිණිස ඇති කරන්නා වූ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය ලෝකයේ ලෞකිකව ජීවත් වෙනකොට ඔබ ඇති කරගත යුතු ආරක්ෂා කරගත යුතු පංචශීලය. ඔබේ හිත සුව පිණිස ඔබ ආරක්ෂා කරගන්නට ඕන පංචශීලයක්. අන්න ඒක අධ්‍යාත්මික පංචශීලය. එහෙනම් පංචශීලය කියලා අනුගමනය කරලා ඔබ සත්තු සර්පය මරන්නේ නැතුව ඉන්නවා. ඔබ හිතාගෙන ඉන්නවා ඔබ එහෙනම් ප්‍රාණඝාතය නොකර ඉන්නවා කියලා. ඔබ හොරකම් කරන්නේ නැතුව ඉන්නවා. ඔබ හිතනවා එහෙනම් අන්සත් දෙය ගත්තේ නෑ මම කියලා. ඔබ අර කාම මිත්‍යාචාරය කියන අහවල් එක කරන්නේ නැතුව ඉන්නවා. ඔබ හිතනවා එහෙනම් කාම මිත්‍යාචාරයෙන් වැරදිලා කියලා. ඔබ බොරු කියන්නේ නැතුව ඉන්නවා සත්‍ය නැතුව. ඔබ හිතනවා ඔබ මුසාවාදයෙන් වළකිලා කියලා. ඔබ රහමෙන පානය කරන්නේ නැතුව ඉන්නවා. අර මද්දිය ගන්නේ නැතුව ඉන්නවා. අර බාරකට ගිහිල්ලා බොන්නේ නැතුව ඉන්නවා. එහෙමනම් ඔබ හිතනවා සුරාමේරේ මජ්ජපමාදත්තාන ආරක්ෂා කළා කියලා. ඔබ එහෙම අන්න ඒ දේ ටික කරනවා නම් අනුන් සතාගේ ජීවිතය නාස්ති කරන්නේ නැතුව ඔබ ඉන්නවා නම් ඔබ ප්‍රාණඝාතය කරන්නේ නැහැ තමයි. ඒක ලෞකික ලෝකයේ තුල තිබෙන දෙයක්. ඒ තව කෙනෙකුගේ යහපත පිණිස ඔබ හේතු වෙන දෙයක්. ඔබ හොරකම් කරන්නේ නැත්නම් ඔබ ඒ වෙනුවෙන් ඔබ ක්‍රියාත්මක වෙන දෙයක් තමයි. නමුත් මේකේ ඇතුළට ඇවිල්ලා පන්සල විහෙර විහාරයේ ඇතුළට ඇවිල්ලා ඕක ඔබ ආපහු අනුගමනය කරන්න ඕනද? ඒකද මේ සීලය කියලා කියන්නේ. අන්න ඒකයි අපි අවබෝධ කරගන්න යුතු දේ. එහෙනම් පරහිත පිණිස ආරක්ෂා කරන්නා වූ සීලයකුත් ඔබගේ හිත සුව පිණිස නිවනෙන් සැනසීමට ඔබ ආරක්ෂා කළගත යුතු සීලයකුත් කියන දෙයන්සෙම තියෙනවා. අද අසම්පූර්ණයට අලුතෙන් මාපුවයි හොඳින්ම මතක තියාගන්න. හොඳින්ම අහගන්න අවබෝධ කරගන්න. මෙන්න මේ දෙයන්සය ඔබ හොඳින් දැනගත යුතුයි. එහෙම නැත්නම් ඔබට මෙන්න මෙතනින් ගැලවීමක් නැහැ. බලන්න ප්‍රාණඝාතය කියලා කියන්නේ මොකක්ද කියලා මම දැන් අධ්‍යාත්මික පැත්ත කතා කරන්න. ප්‍රාණඝාතය අන් සතුන්ගේ ජීවිතය නැති කිරීම තමන් ගැන තමන් අවබෝධ කරගෙන තමන්ට දුක වේදනාව බව දැන අන් සතුන් මරන්න එපා කියලා ඉවරලා තමන්ව ආරක්ෂා කරගන්නවා වගේ අනිත් කෙනත් ආරක්ෂා කරන්න පින්වතුනි කියලා බුදුහාමුදුරුවෝ කුමක් සඳහාද? මේ ජීවිතය කාගේද? බලන්න ඔබ කියන දෙයක් ඔබගේ ශරීරය අහන්නේ නැහැ. ඔබ උදේ හවස මේ ශරීරයට සපසාතු දෙනවා. ඔබ උදේ හවස මේකට කන්න බොන්න දෙනවා. ඔබ ඔබගේ ඇස් දෙකට බලන්න ඉල්ලන හැමදේම බලන්න දෙනවා. ඔබගේ කන් දෙකට ඔබ අහන්න හිතන හැම දෙයක්ම අහන්න දෙනවා. මේ සියල්ල අහලා ඉඳලා ඔක්කොම කරන් ඉවරලා ඔබගේ මේ ශරීරය මොකද කරන්නේ? ඔබට හොරෙන් ලෙඩ රෝග ආබාධයටපත් වෙනවා. කොච්චර කන්න බොන්න දුන්නත් වැඩක් නැහැ. අනේ රස තණ්හාවට ඉල්ලනවා. පැඳිනා જાති ඉල්ලනවා මේ කන්න ඕන ඈන් දැක්ක ගමන් කන්න හිතනවා. කාලා හොඳට මේ වුණාට පස්සේ ටික කාලයක් ගියාන් පස්සේ දිය වෙලියා. එහෙනම් මේ ඔබ ආසාවෙන් ඔබගේ ශරීරයට ඉල්ලුවට පස්සේ මේක දෙන්න ගිහිල්ලා දැන් ඔබගේ ශරීරයට හිතට දුකක් ඇති වෙන විදිහේ ලයක් හදලා දෙයි.
එහෙනම් මේ ශරීරය කල්පනා කරන්න එපයි. ඇයි අනේ මම මේ මිනිස්සයා කන්න මට දුන්නා. මම ඉල්ලන දේ දුන්නා. දැන් ඉතින් මේක ලෙඩ වුණායින් පස්සේ මේ කෙනාට මගේ පාඩුව පීඩාවක් කියලා වෙලා හිතාගෙන ඔබගේ ශරීරය ඔබ කියන දේ ඇහුවේ නෑ නේද? එහෙනම් මේ ශරීරය ඔබගේ නෙමෙයි පින්වත්නි. මේක මේ තාවකාලිකව මේ ඇතිවෙච්ච දෙයක්. මේ ස්වභාව ධර්මයේ තියෙන අන් දේවල් වගේම යම් හේතුවක් නිසා හටගත්තා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ ධාතු කොටස් තුලින් මේ ශරීරය හටගත්තා. මෙන්න මේක නැති වෙලා යන දවසට මේ ධාතු කොටස් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට හසු වන දේ මේ ලෝකේ යම් පදාර්ථයක් තියෙනවද? ඒ පදාර්ථයක් තියෙන හැමදේම ඒ කියන්නේ අල්ලන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්, මේ බලන්න පුළුවන්, හැඩරුවක් තියෙන, පාවෙන ගතියක් තියෙන, විසරණය වෙන ගතියක් තියෙන, අඩු වෙන ගතියක් තියෙන දේවල් වලට තමයි මේ පදාර්ථ කියලා කියන්නේ. මෙන්න මේ පදාර්ථයන් ඕනම වෙලාවක විනාශ වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් මේ ශරීරය හැදිලා තියෙන මේ වගේ පදාර්ථ රූප හතරකින්. එහෙනම් මෙන්න මේ පදාර්ථ රූප හතරෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ පදාර්ථ වලින් හටගත්ත මේ ශරීරය විනාශ වෙලා යන දවසට. එහෙනම් මේ විනාශ වෙලා යන ශරීරය ඔබගේ නෙමෙයි. ඔබ කොච්චර උත්සාහ කළත් මේක නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. ඔබ කොච්චර උත්සාහ කරත් නොමෙරි ඉන්න හම්බ වෙන්නේ නැහැ. අමරණීය වෙන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ අතෑරලා දාලා යන මෙන්න මේ ශරීරය ඔබ මරණව පින්වත්නි දවසින් දවස. ඔබ අනිත් සතුන් මැරුවේ නැති වුණාට ඔබගේ මේ ශරීරයේ මරණය ඉක්මන් කරනවා. කනස්සල්ල දුක වේදනාව පීඩාව ඔබගේ සිතට දැනෙන්න ඔබ පීඩාවෙන් ඉන්න දුකෙන් ඉන්න මතක තියාගන්න පින්වත්නි ඔබගේ මොළය තුළින් මහා විෂ එන්සයිම වැස්සෙනවා. සයනයිඩ් වලට වඩා විෂකාරක එන්සයිම මොළයෙන් වැස්සিলা ඔබගේ ශරීරයේ ටිකෙන් ටික මැරෙනවා, මියනවා. එහෙනම් ඔබගේ ශරීරය මිය යන්නට හේතු වෙන්නා වූ කාරණාවක් තියෙනවා නම් ඔබගේ ළඟ මේ ශරීරය මිය යන්නට හේතු වෙන කාරණාවක් තියෙනවා නම් ඔබගේ ළඟ පින්වත්නි හොඳින්ම මතක තියාගන්න ඔබ ප්‍රාණඝාතයට අසු වෙලා ඔබ නිතර කනස්සල්ලෙන් දුකෙන් වේදනාවෙන් පීඩාවෙන් ඉන්නවා නම් ඔබව මරා ගන්නවා. ඒක හොඳින්ම මතක තියාගන්න. එහෙනම් ඔබ අනිත් සතුන්ගේ මරුවේ පිළිපියට කම වැඩක් නැහැ. අන් හිත සුව පිණිස හිතුවට වැඩක් නැහැ. ඔබ ගැන හිතුවේ නැහැ. මේ ශරීරය ගැන හිතුවේ නැහැ. ඔබගේ ළඟ ඉන්න සත්වයා ගැන හිතුවේ නැහැ. මේ ජීවිතය ගැන හිතුවේ නැහැ පින්වත්නි. එහෙනම් ඔබ කනස්සල්ලෙන් දුකෙන් පීඩාවෙන් ඉන්නකොට බඩේ තුවාල හැදිලා, පිළිකාවක් හැදිලා, හදවත් රෝගාබාධ හැදිලා, දියවැඩියා හැදිලා, අංශභාග ආදී දේවල් හැදිලා, වෙන සතෙක්ගේ කකුල් දෙක කඩලා දාලා අංශභාගය හැදෙනකොට වගේම තමයි පින්වත්නි ඔබගේ කකුල් දෙක පණ නැති වෙන විදිහටම මොලේ කොර කරගත්තොත් එහෙනම් ඔබට අංශභාග ඔබගේ කකුල් දෙක ඔබම කඩාගත්තා. ප්‍රාණඝාතයක් නෙවෙයි. මෙන්න මේ ගැන හිතන්න. එහෙනම් අන්න ඒ ගැන හිතලා ඉවර වෙලා ඔබ ඔබගේ සිතට කනස්සල්ල දුක වේදනාව පීඩාව අයින් කරන්න. එහෙනම් මෙන්න පංචශීලයේහි පළමුවෙනි ප්‍රතිපදාව ආනාපාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඔබ කාගවත් වත්තකටම හොරෙන් පොලිටික කරන්නේ නැහැ. ඔබ කාගවත් ගෙදරකට ගිහිල්ලා හොරෙන් කුකුල්ල ටික අරගෙන ඉන්නේ නැහැ. ඔබ කාගවත් ගෙදරකට ගිහිල්ලා අල්මාරිය කරලා සල්ලි ටික අරගෙන ඉන්නේ නැහැ. ඔබ අනිත් අයගේ දේවල් හොරෙන් ගත්තේ නැහැ කියන එකයි ඒ කියන්නේ. මතක තියාගන්න පින්වත්නි ඔබ උදේ ඉඳලා හවස වෙනකම්ම කරන්නේ මොකද්ද? අන්සතු දේ ගැනීම. ඔබගේ නිවනට හේතු වෙන්නේ නැති. ඔබගේ ජීවිතයට හේතු වෙන්නේ නැති. කාගේ හරි කුණු ගොඩක් හොයන්න තමයි බලාගෙන ඉන්නේ. මේ දැන් මේ මෑත කාලේ හැම කෙනාගේ මතේ දුරකථන ආදී දේවල් තියෙනවා. දුරකථනයේ පැත්තකින් තියෙන එක විතර හොරෙන් ගිහින් ටක් ගාලා ඔබල ඉවරලා බලනවා මොකද්ද මේක තියෙන්නේ කියලා. මේ අනුන්ගේ දේවල් ගන්න හැටි. ඔබගේ කයේ රෝගාබාධ තියෙනවා. ඒ දේවල් ඔබ ගන්නවා. එහෙනම් මේ අංශ දේවල් මේ කය ඔබේ නෙවෙයි නම් ඔබ මේ ශරීරය ගැන දුක් වෙනවා. අනේ මට මේ සම සම්පත විඳින්න බැරි වුණානේ. අහවල් කෙනාට නම් හොඳ වාහනයක් තියෙනෝනේ. මේ මගේ මේ ශරීරය දමලා යවන්න හොඳ වාහනයක් නැහැනේ කියලා ඔබ ඒ ගැන දුක් වෙනවා. අංශ දේවල් මේ ගන්න. ඒ වගේම තමයි අනුන්ගේ ප්‍රශ්න ගැටලු ඔබේ ඔළුවේ තියාගෙන ඔබ විඳවන්නේ මේ අනුන්ගේ දේවල් ගැනීම. එහෙනම් ඔබ කාගවත් හොරපොල් කෙරුවේ නැති වුණාට, කුකුල්ල ටික හොරෙන් ගත්තේ නැති වුණාට, ගෙවල් දොරට සල්ලි ගත්තේ නැති වුණාට, බඩු බාණ්ඩ ගත්තේ නැති වුණාට ඔබ මොනවද කරන්නේ? අනුන්ගේ දේවල් උදේ හවස ගන්නේ. මෙන්න ප්‍රාණඝාතයේ වගේම අන්සතු දේ ගැනීමේ අධ්‍යාත්මික පැත්ත. එහෙමනම් පින්වත්නි අද දවසේ ඔබ පන්සලට අසපුවට ඇවිල්ලා ඉවරලා මොකද්ද මේ කරන්නේ? අන්සතු දේ ගන්න එකෙන් වැළකෙනවයි කිව්වා. එහෙනම් මෙතන දාලා හොරකම් කරන්නේ නෙමෙයි. මෙතන හොරකම් කරන්න දෙයක්වත් නැහැ. එහෙනම් ඔබ ගන්න ඕනේ නැත්තේ මොකද්ද? ඔබගේ ඔන්න ඔය කය තුල ඇතිවෙනා වූ වේදනාව. මේ සිත තුල ඇතිවෙනා වූ වේදනාව දන්නේ නැහැ කියලා ඔබ ආරක්ෂා කරනවා කියලා කිව්වේ. සතර සතිපට්ඨානයෙන් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව මේ කය තුළ ඇති වෙන දේවල් වේදනාවක් විදියට දුකක් හෝ සැපක් විදියට ගන්නේ නැහැ කිව්වා. මෙන්න මේ සිත තුළ ඒක ගෙනියලි වෙලා සිතේ පිම්පව් නැති වෙන්නේ නැති විදියට ධර්මතාවයන් දේව ක්‍රියාකාරයෙන් දිවි වෙන්නේ නැති විදියට ඔබ ඉන්නවා කියලා තමයි මේ අන්සතු දෙය ගන්නේ නැහැ කියලා ඔබ සමාදන් වෙන්නේ. එහෙනම් මේක මේ ආකාරයට සමාදන් වෙලා
ඔබ අසත් භූමියට ඇවිල්ලා කාගේ හරි දේවල් හොය හොය ඉන්නවනම් අනුන්ගේ දේවල් කොහොමද කරන්නේ ඉන්නවන්න කියලා හොය හොය ඉන්නවනම් මේ මොකද්ද මේ කරන්නේ මොකද්ද? එහෙමනම් ඔබ අන්සතු දෙ ගැනීම. ඒක හොඳින් අවබෝධ කරගන්න. කාමේසු මිච්ඡාචාර. එහෙනම් මේ සිල්වෙද්දක් කරගෙන මම කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැහැ කියලා සමාදන් වෙන්නේ නැද්ද නේද? මොන වැඩක්ද පින්වත්නි ඔබ මෙච්චර කාලයක් කරලා තියෙන්නේ? කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැහැ කියලා ඔබගේ ඇස කන නාසය දිව ශරීරේ මේ පංචේන්ද්‍රියම්ම පිනවන්න නේද ඔබ හදන්නේ? ඔබගේ ඇහෙන් බලන්නේ හොඳ දේද? කනෙන් අහන්නේ හොඳ දේද? නාසයෙන් විඳින්නේ, දිවෙන් ශරීරයෙන් විඳින්නේ, ස්පර්ශයෙන් විඳින්නේ ඔබ හොඳ දේද? ඔබ හැම වෙලාවකම මේවා පිනවන්න නේද හදන්නේ? කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ කාමයේ වර්ධව ඇසිරෙන්නේ නැහැ කියලා ඔබ ලෞකික ලෝකයේ තුල වැරදි කෙනෙක් දිහා බලන්නේ නැහැ. අර කාන්තාව දිහා මේ පිළිමියා දිහා බලන්නේ නැහැ. ඒ හැඟීමෙන් ඔබ ලෞකික ලෝකයේදී ඒ දේවල් ආරක්ෂා කළාට ඔබ ආධ්‍යාත්මික ලෝකයේ තුල මේ සිල් රෙද්ද සමාදන් ගන්නනම් සිල් රෙද්ද ඇඳගෙන මේ උතුරු සල්ව දරාගෙන ඔබ ආරක්ෂා කරන්නට සමාදන් වුණා නම් කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ඔබගේ පසින්දුරන් සන්තරපණය වෙන්නා වූ මේ පංචකාමයේ උද්දීපනය වන්නා වූ දේ කරන්නේ නැහැ කියන දේ ඔබ සමාදන් වුණේ පින්වත්නි. එහෙනම් ඒක හොඳින් ආරක්ෂා කරලා බලන්න, අවබෝධ කරගෙන බලන්න. ඒ වගේම තමයි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අර උඩින් තුනම කරනවා. මම බොරු කියන්නේ නැහැ කියලා කියනවා. නේ? අර උඩින් තුනම කරනවා. ඒ කියන්නේ මගේ ශරීරයක් මම මරා ගන්නවා. අනුන්ගේ දේවල් හරි මගේ ශරීරයේ තියෙන දේවල් හරි හිත කරගෙන දුක් වේදනාවක් අනසල්ලක් ගන්නවා. අසකනාසයේ දිවනාසයේ ශරීරයේ පිනවන්න කොහෙන් හරි මේ සිල් රෙද්දක් අරගෙන ඒකට උත්සාහ කරනවා. එහෙමනම් ඒ වගේම ඒක කරන ගමන් අනේ මම බොරු කියන්නේ නැහැ කියලා සමාදන් වෙනවා සද්ද නැතුව ලැජ්ජ. එහෙමනම් බලන්න අපි කරපු පංච සීලය මෙච්චර කාලයක් ආරක්ෂා වුණාද කියලා. ඔබට සීල ටික දීලා ඔබගෙන් ගන්න කියන දේක් අරගෙන ඔබට නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරනවායින් පස්සේ ඔබ හිතුව ඔබ නිවන් දැක්ක කියලා. එහෙනම් මෙන්න මේකවත් ඔබට ආරක්ෂා කරගන්න බැරි වුණා නම් පින්වත්නි ඔබ මේ සිල්පද හතර ගාවම නැහැ. ඒ වගේම තමයි සුරාමේරේ මජ්ජිම මාදක්කාන. ඔබ සුදුරෙද්දක් ඇඳගෙන උතුරු සළුව දමාගෙන අරක් පාලක් ඉනේ ගහගෙන එනවද? නෑ. එහෙමනම් මේ සුරාව ගන්නේ නැහැ කියලා නම් මෙතෙන්දි බොරුවට කියලා ගෙදර ගිහින් ඉවරලා සුරාව අරගෙන ගන්නෑ. එහෙනම් ගෙදරදි කරන දේ නෙමෙයි මෙතෙන්දි මේ කරන්න තියෙන්නේ. මොකද්ද? ඔබ මත් වෙන දේවල් කියනවා 28ක් පින්වත්නි. පුළුවන් වෙලාවට අපි ඒක හොයාගමු මත් වෙන දේවල් 28 මොනවද කියලා. මත් වෙන දේවල් 28 ගංජා කසිප්පු අරක්කු එහෙමද? නෑ. ඔබගේ සිත තුළින් ඔබ මත් වෙන දේවල් ಜಾති මදේ. ඔබගේ ಜಾතිය ගැන ඔබ මත් වෙලා. කුල මදේ. ඔබගේ කුල මදේ ගැන ඔබගේ කුලය ගැන ඔබ මත් වෙලා. ඔබ තරුණ මදේ. ඔබ තරුණකම නිසා ශරීර සම්පත්තිය නිසා මේ ලස්සන නිසා මේ ආදී දේවල් නිසා ඔබ මත් වෙලා. එහෙනම් ඒ වගේ ආදී දේවල් 28ක් තියෙනවා ඔබ මත් වෙන. ඒ වගේම තමයි ඔබ හොඳට බඩ පැලෙන්න කාලා බීන තව ටිකක් උගරෙන් එහාට ඇඟිල්ලක් ඔබල කෙදගෙඩියකුත් කාලා දාන්නේ පස්සේ ඔබ හොඳට මත් වෙලා ඉන්නව නම් ඒකත් මත් වීම තමයි. එහෙනම් මෙන්න මේ කය නිවනට ප්‍රමාද වෙන්නා වූ දෙයක්. මදයට ප්‍රමාදයට හේතු වෙන දේ මම කරන්නේ නැහැ කියන දේ. එහෙනම් නිවනෙන් ප්‍රමාද වෙන යම් හේතුවක් තියෙනවද? ඒ හේතුව ඔබගේ සිත ඇතුලේ රඳවගෙන ඒකෙන් ඔබ උද්දාමයට පීඩණයටපත් වෙලා නම් ඔබ ඒකෙන් මත් බවටපත් වෙලා නම් ඔබ ඒකෙන් මනස විකසණයට විනාශ භාවයටපත් කරා නම් ඔබ ඒ තුලින් මනස විසිරෙන ස්වභාවයටපත් කරගෙන තියෙනවා නම් අන්න ඒක තමයි සුරාව කියලා කියන්නේ. මත් වෙන මදයට ප්‍රමාදයට හේතු වෙන දේ. මේ අර ගහෙන් බාන දේ හෝ අර බිම දාලා පස්සන දේ හෝ රත් කරගෙන ඉවරලා ස්පීච් වරගෙන බොන්න දෙන දේවල් විතරක් නෙමෙයි මත් වෙන දේවල් කියන්නේ. එහෙනම් මෙන්න මේ පංච සීලය ඔබ නිවැරදිව අනුගමනය කළොත් ඔබට හැකියාව තියෙනවා. ඔබගේ සිත කනස්සල්ලටපත් වෙන්නේ නැති දුකටපත් වෙන්නේ නැතුව නියම කුසල් සිත අවදි වෙන්න ඉඩ හරින්න. ඔබ දැන් මෙතෙන් දෙනකන් දැන් මම ආපහු සාරාංශයක් කියන්නම් එහෙනම්. ඔබ ගෙදර දොරේදී ආරක්ෂා කරන්නා වූ යහපත් සිල් වත නිසා ඔබ යහපත් ගුණධර්ම කාරණා පහක් නිසා ඔබගේ අතින් අන් අයට සිදුවෙන වැරදි නැවතෙනවා. ඔබ සිත සමාධියට පත් කරගෙන නිවනින් සැනසෙනවා කියලා හිතාගෙන සිල් ගත්තට පස්සේ ඔබ මේ අධ්‍යාත්මික අර්ථය ඔබගේ හිත සුව පිණිස ඔබ කටයුතු කරනවා නම් ඔබට කුසලයක් බවට පත් වෙනවා පින්වත්නි. ඔබ ගෙදරදී සමාජයේදී කරන දේවල් පින සත්තුමරන් නැතිව ඉන්න එක පින. ඔබ මෙතෙන්ට ඇවිල්ලා ඔබ මරාගෙන නැතුව කනස්සල්ල දුක වේදනාවට පත් වෙන්නේ නැතුව ඉන්නවා නම් ඔබට ඒක මහා කුසලයක්.
මෙන්න මේක අවදි කරගන්න, අවබෝධ කරගන්න. මෙන්න මේක අවදි කරගත්ත කෙනා, අවබෝධ කරගත්ත කෙනා වැඩි වෙලාවක් යන්නේ නැහැ මගපලයකටපත් වෙන්න තරම් උනත් සූදානම්. ඒක අවබෝධ කරගෙන ජීවිතයට ලං කරගන්නවා නම් පින්වත්නි. මෙන්න මේකයි අපගේ ළඟ නැත්තේ. මෙන්න මේ දේ අපි ළඟ බෝ කරගත යුතු වෙන්නේ. එහෙමනම් ඔබ බෞද්ධය උපදින්ම සත්තු මරනවා අඩුයි. ඔය නායක පොළගෙක් මරනවා බයට, Taman කාගී කියලා බයට. ඊල් දෙවල හරකෙක් ගාතේ ගලවගෙන හොඳ බෞද්ධයෙක් නම් මම මේ බෞද්ධය කියන්නේ මේ උපැන්න සාතිකේ බෞද්ධකම තියෙන උන් නෙමෙයි. අඩුම තරමින් පොයද සිල් ටිකක්වත් ගන්න තරම් මනසක් තියෙන, අර්ථයෙන් ධර්මයෙන් තවත් කෙනෙකුගේ ජීවිතයට යහපත් කරන, අම්මා තාත්තට හොඳට සලකන අන්න ඒ වගේ අයට මම මේ බෞද්ධය කියන්නේ. එහෙම නැතුව මේ උපැන්න සාතිකේ තියෙන උන්ට නෙමෙයි. මෙන්න මේ යථාර්ථය අවබෝධ කරගෙන බලන්න කී දෙනෙක් කී දහහක් මේ ප්‍රාණඝාත ආදී අකුසල දේවල් වලින් මේ සමාජයේදී වැළකීලා ඉන්නවද කියලා. අනුගේ දෙයක් අතට අහුණා. අනේ කෙනා හොයාගෙන ගිහිල්ලා දෙනවා. ඒක තමයි අපේ යහපත් සිරිත. නමුත් කල්පනා කරන්න ඔබ කොච්චර ආකාරයෙන් මේ විදිහට හිටියත් ඔබගේ ජීවිතය තුළ තවත් කෙනෙක්ගේ දුක වේදනාවක් එක්ක අඩු ගානේ අම්මා තාත්තා දූ දරුවන්ගේ ප්‍රශ්නයක් ගැටලුවක් එක්ක වුණත් ඔබ මොකද්ද කරන්නේ? දවස ගානේම කනස්සල්ලට දුකට වේදනාවටපත් වෙලා ඉන්නවට නේද පින්වත්? මෙන්න මේ යථාර්ථය ඔබ ඔබගේ ජීවිතය තුළ හිතන්න, අවබෝධ කරගන්න. එහෙනම් පංචශීලයේ නිවැරදි ලෙස අනුගමනය කරන්න. ඔබ මෙතන කාල සීමාවක් අවුරුදු 20ක් 30ක් සීල් ගන්න නැති සමහර අය අදුම තරමින් Taman ගත්ත පංචශීලය තුළ ආරක්ෂා කරන්න ඕන මොකද්ද? ගෙදරදී ආරක්ෂා කරන්න ඕන මොකද්ද? මේ වෙලාවේදී ආරක්ෂා කරන්න ඕන මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඔබට කවුරුවත් කියලා දුන්නෙත් නැහැ. මොකද ඔබට එහෙම කියලා දුන්න නම් ඔබගෙන් කඩා වඩා ගන්න තියෙන දේ ඔබගෙන් කරගන්නට බැරි වෙන නිසා. සුමග සමාධිය අසුරේදී ඔබගෙන් මට යමක් ලබා ගන්න දෙයක් නැහැ. මගෙන් ඔබට ගොඩාක් දේවල් ලබා ගන්න තියෙනවා. ඒ නිසා මට කිසි ප්‍රශ්නයක් නැහැ මගෙන් ඕන තරම් දේවල් ලබා ගන්න. ඔබගෙන් මට ලබා ගන්න යමක් නැති නිසා මම ඔබට ඇත්ත කියනවා. පින්වත්නි, පින් කරන්න එපා. පින් කරන්න. පින් කළ යුතුයි. ලබන ආත්මයේදී මිනිස්සෙක් කියලා ඉපදුනොත් හදිස්සියෙන් හරි හොඳ ඇස්කන් නාසාදී ඇතුව ලෙඩ රෝගාබාධ අඩුවෙන් අන්න බොන්න යමක් ඇති ආර්ථික රටාවක් එක්ක අපි ඉපදෙන්නට ඕන. නමුත් මතක තියාගන්න, සල්ලි තිබුණත් වැඩක් නැහැ, ආර්ථික රටාවක් තිබුණත් වැඩක් නැහැ, හොඳ ශරීර සම්පත්තියක් ගොනෙක්ගේ වගේ මහ ඇඟක් තිබුණට වැඩක් නැහැ. ඒ කෙනාට ගොනෙක්ගේ තරම්වත් මොලයක් නැත්නම් මෝහයෙන් අයින් වෙලා ජීවිත දෙන්නට ඕන. සල්ලි භාගේ නැති වුණොත් අඩුම ගානේ පන්සලකට ගිහිල්ලා ඇහිත්තකම් කර හරි ඒකේ තියෙන දාන ටික වලදවලද හරි හැකියාව තියෙන බණ භාවනාවක් කරගෙන නිවන් දකින්න. මොලේ තියෙනවනම්, අවබෝධය තියෙනවනම්, බුද්ධිය තියෙනවනම්. නමුත් බුද්ධිය නැතුව ඉපදුන ප්‍රශ්නයක්. ඒ නිසා පින්වත්නි, මෙන්න මේ දුක ඇතිවීමේ මඟ නැති කර ගැනීමේ හා නැති කර ගැනීමේ මාර්ගය ගැන හොයන්නට අවශ්‍ය ප්‍රඥාවක් ඔබගේ ළඟ බිහි කරගන්න. මෝහයෙන් අයින් වීම කියන්නේ ඒක. අමෝහ වෙලා ඉපදෙනවා කියන්නේ ඒක. චතුරාර්ය සත්‍ය පිළිබඳව හොඳ අවබෝධයකින් ජීවත් වෙන්න. මේ දුක කාටත් ඇති වෙන බව දැනගන්න. මේ ශරීරය කාගේ හරි හැම වෙලාවකම පොතෙන්දී හරි කොයි ආකාරයක හරි තන ආගේ එල්ලීලා තියෙන පිළි බිඳුවක් වගේ කොයි වෙලාවක හරි මේක බිමට වටනවා ආකාරයෙන්ම මේ ශරීරය නිය පරලව යනවා කියන මතකය හොඳින් දරාගෙන අන්න ඒ ගැන මෙනෙහි කරගෙන කරන්නට තියෙන යාමත් කාර්යය කරන්න. ඔබ අමෝහ වෙලා ඉපදිනවා, ධර්මයක් දැනගන්න පුළුවන් විදිහට මානසිකාරයක් ඇතිව ඔබ ඉපදිනවා. ඒකයි අපිට අවශ්‍ය වෙන්නේ. දුප්පත්කම, පොහොසත්කම අපිට ගැටලුවක් නෙවෙයි. ලස්සනද අවලස්සනද කියන එක ගැටලුවක් නෙවෙයි. අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රඥාව. අර සෝපාක කියලාගෙන තුවාල ඇඟපත හැමතැනම හැදිලා මලමිනියක් කරේ බඳලා අමුසෝනට ගිහිල්ලා දැම්ම. මෙල්ල යන්න. නමුත් මේ මහා දුප්පත, මේ මහා කාලකන්ණිය බුදුරජාණන් වහන්සේ දැක්ක මොහොතේ තියෙන ප්‍රඥාවේ මහිමේ. මොහොතේ මේ බුදුරජාණන් වහන්සේ දැක්ක මොහොතේ තියෙන මෝහයෙන් ඉවත් වීමේ ප්‍රමාණය. බුදුරජාණන් වහන්සේ එතෙන්ට යනකම් ගිහිල්ලා මලමිනිය ඇඟෙන් අයින් කළා. ඇඟ හොදලා තුවාලයකට බෙහෙත් දාලා හොඳට සපසාතු කරලා හරිගස්සගෙන නොබෝ දිනකින් රහත් බෞද්ධයටපත් කෙරෙව්වා. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ මේ දුප්පත් පොහොසත්ද හිඟක් නැද්ද කියන දේ නෙවෙයි. අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ මොළය තුල තිබෙන මෙන්න මේ ධාරිතාව දරා ගැනීමේ හැකියාව, මෙන්න මේ අමෝහයෙන් ඉපදීම, ධර්මයේ දරා ගන්න පුළුවන් තියෙන හැකියාව. එහෙනම් හොඳ යහපත් වාසනාවන්ත පින්වතුන් සුමග සමාධි අසුපෙහි එදා ඉඳලා අද වෙනකන් නොකඩවා සීල සමාදානයටපත් වෙන, නොකඩවා බණ භාවනා කරලා මහා ප්‍රඥාවක් ඇතුළේ ඉපදෙවි ඉන්නවා.
මේ ගොඩාක් අය තමන්ගේ සිත කලස්සල්ලට දුකට වේදනාවට ගන්නේ නැතුව නිවැරදි ලෙස ධර්මය අනුගමනය කරගෙන හොඳ බුද්ධ සභා මණ්ඩපයක් දක්වා දකින්න පුළුවන් තරම් වාසනාවක් ඇති කරගෙන ඉන්න. තමන්ගේ සිතෙන් තමන් කරන වැරද්ද තමන් අවබෝධ කරගන්න. නැතිව අනිත් කෙනා කරපු වදේ පීඩාව ගැන හිත අඩලා වැළපීලා දුක් විඳලා වැඩක් වෙන්නේ නැහැ. තමන්ගේ වැරද්ද තමන් හදා ගන්නට ඕනේ. අනිත් කෙනා බැන්නා කියන එක නෙමෙයි. ඇයි මට බැන්නේ කියලා කල්පනා කරන්න. අනිත් කෙනා ගැහුවා කියන දේ නෙමෙයි. මම උඩ කොහොමද ගහන්නේ කියලා බලාගෙන ඉන්න එක නෙමෙයි. ඇයි මට ගැහුවේ? ඇයි මට ගුටි ගන්න උනේ කියලා තමන්ගේ වැරද්ද තමන් හදා ගන්න. අන්න එතනයි අපට අවශ්‍ය වෙන්නේ පින්වත්. ඒ පංචශීලය කියන්නේ. ඒ වගේම තමයි දැන් අෂ්ටශීලයකුත් අපි සමාදන් වෙනවා. මොකක්ද අෂ්ටශීලය? අර සිල්පද පහට අමතරව තියෙනවා අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියා. බ්‍රහ්මචර්යාව. මොකද්ද බ්‍රහ්මචර්යාව? මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ෂාව. මෙන්න මේ මෙත්තාව, කරුණාව, මෛත්‍රිය අපේ සිතේ නැති වෙන විදිහට අපි කටයුතු කරන්නේ නැහැ. කරුණාව අපේ සිතේ නැති වෙන විදිහට කටයුතු කරන්නේ නැහැ. මුදිතාව අපේ සිතේ නැති වෙන විදිහට කටයුතු කරන්නේ නැහැ. උපේක්ෂාව අපේ සිතේ නැති විදිහට කටයුතු කරන්නේ නැහැ කියලා අබ්‍රහ්මචර්යාව. එහෙනම් බ්‍රහ්මචර්යාව මේ සමාදන් වුනේ. මෙන්න මේ බ්‍රහ්මචර්යාව තමන්ගේ සිත තුළ මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන ගුණාංගයන් හතර වර්ධනය වෙන ආකාරයට, ඒ කියන්නේ සිතට කනස්සල්ලක්, දුකක්, වේදනාවක්, පීඩාවක් නොලැබෙන ආකාරයට ජීවත් වෙනවා කියන උත්තම හැඟීමකින් තමයි අන්න ඒක සමාදන් වෙලා අපි ඒක ආරක්ෂා කරන්නේ. ඒ වගේම තමයි විකාල භෝජනය. විකාල භෝජනය කියලා කියන්නේ මොකක්ද? අවේලාවේ කෑම බීම වලින් වැළකීම. විකාල භෝජනය. දැන් අපි හිතාගෙන ඉන්නවා මේ හදිසියෙන් හරි කඩලැටයක් අහුවෙලා මේ කඩලැට යැපුවොත් සිල් ගත්ත කෙනා වැඩේ ඉවරයි. එහෙමයි කියලා හිතාගෙන ඉන්නවා. නෑ. ආහාරය, භෝජනය. බලන්න. කබලීකාර ආහාරය. මේ ආහාරය කොටස් කීපයක්. කබලීකාර ආහාරය, මනෝ සංසේචිත ආහාරය, විඥාන ආහාරය, පස්ස ආහාරය. පස්සේ ආහාරය කියන්නේ මේ අතුරුපස ගන්න එක නෙමෙයි. පස්ස ආහාරය. මනෝ සංසේචිත ආහාරය, කබලීකාර ආහාරය, විඥාන ආහාරය, පස්ස ආහාරය. බලන්න. කබලීකාර ආහාර කියන තමයි මේ හැමෝම හිතාගෙන ඉන්නේ. මේ විකාල භෝජනයේ කියලා සමාදන් වෙලා අපි මානසික ආහාරය ගන්න පුළුවන් අපිට. මනසට ආහාර වෙන දේවල් තියෙන්නේ මොනවද? කෑම බීම විතරද? නෑ. අපේ සිතට නොයෙක් විපර්යාස මානසික රූප මවාගෙන කවුකාගේ රූපයක් මවාගෙන ඕන තරම් ආහාරයක් විදිහට සංකල්පණය කරගන්නට හැකියාව තියෙනවා. එහෙනම් මෙන්න මේක මනෝ සංසේචිත ආහාරය. මනස තුලින් විඥාන ආහාරය. සිත ඇතුලේ සංසාර ගමන් වගේ පියාගෙන ඉන්න දෙයක්. කුකුලෙක් යනවා මෙතනින් දැන් සිල් අරගෙන ඉන්න උපාසකම්ම ගා. මේ කුකුලගේ හොඳට මස් මාංශ ඇතුලේ තියෙනවා. කිකිලිගේ කිකිලියුත් පස්සෙන් යනවා. අනේ විතර දාන සයිස් එකේ කිකිලිය කියලා හිතනවා. අපේ සිත ඇතුලේ දැන් මේ සිල් ගන්නවා නුවමනා දේවල් බලන්න අනිත්‍යතාවය දිහා බලන්න නුවමනා වෙන්නේ නැහැ නේ අපි. අපේ ගැන එකයි අපි බලන්න. දැන් ඉතින් මේ යන දිහා බලන්න. බලන්නේ පස්සේ බලුපැටිය කෙල්ලියෙල්ලි දුවනවා. මේක දිහා බලන්න. මොකද්ද මේ වෙන්නේ? අපි දන්නේ නැහැ අපේ සිත ඇතුලේ අපේ විඥානයේ ඇතුලේ තියෙන දෙයක් මේ එළියට එන්නේ. මේ සතා දිහා බලාගෙන ඉන්නකොට සමහර වෙලාවට මේ සතා අපේම දරුවෙක් වෙන්න පුළුවන්. මේ සතු දෙන්න තුන් දෙනා. මේ ආවට ඉන්න අයගේ ප්‍රශ්නයක් ගැටලුවක් අපේ හිත ඇතුලේ ලොකු කලබගෑනියක් විදිහට තියෙන දෙයක් වෙන්න පුළුවන්. මේක මේ විඥානයේ ආහාරයක් කියලා මේ දකින්න දර්ශනය. එහෙනම් මෙන්න මේවයි නවත්ත ගන්නයි නුවණාගෙන මේ විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදන්. පස්ස ආහාර. මේ ස්පර්ශය, මේ සැපය අපි වාඩි වෙලා ඉන්න තැන පහ මේ සැපය පිණිස හේතු කරගන්නවා. ස්පර්ශය. මොන සුව පහසු වෙන්න උත්සාහ කරනවා. ගහක් තිබුණා නම් ඕකට හේතු වෙනවා. කණුවක් තිබුණා නම් කණුවට හේතු වෙනවා. එහෙනම් මෙන්න මේක නවත්ත ගන්නට ඕන. එහෙනම් බලන්න අපි දැන් මේ ආහාරය කියලා කියන්නේ මේ කබලීකාර ආහාරය විතරක් නෙමෙයි. ඒ වගේම තමයි මෙතෙන්ට ආවට පස්සේ ඔබ කොහොමද විකාල භෝජනා වේරමණී සික්ඛාපදං කියලා සමාදන් කියලා සමාදන් වුණත් නැතත් මතක තියාගන්න දෙන්නවා. ඔබට මෙතෙන්දි විඥාණයට ආහාරයක් විදිහට දෙන්නේ ධර්මය. ඔබට පස්ස ආහාරයක් විදිහට දෙන්නේ බුදු පූජා. ඔබට මනෝ සංසේචිත ආහාරයක් විදිහට දෙන්නේ ඔබට ධර්මය ගැන මෙනෙහි කරන්න හිතන්න. ඔබට කබලීකාර ආහාරයක් විදිහට දෙන්නේ උදේටයි දවල්ටයි විතරයි. ඒ අතරතුරේ දෙන්නේ නැහැ. සැරිසැරි. එහෙනම් ඔබට ඒ ගැන වැරදි විදිහට සමාදන් වෙලා වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් ඔබ ගැතින් ඒව කැඩෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අපි දැකලා තියෙනවා සමහරක් වෙලාවට සිල් ගන්න තැන් වල ගිලන්පස එකත් එක්ක බිස්කට් එකක් ගෙනින් දෙනවා.
අනේ ඒක සිගාන්න නෑ ඔක කපන්න කමක් නෑ ප්‍රශ්නයක් නෑ ඒ බිස්කට් එක කහට එක බොන්න ඒක කබලීකාර ආහාරයක් වෙන්නේ නෑ ඔබ හිතුවොත් කබලීකාර ආහාරය වෙන්නේ අන්නර මං අර කලින් කියපු දේවල් ටික ආහාරය වෙන්නේ විකාල භෝජන වෙන්නේ අන්නර කලින් කියපු දේවල් ඒක හොඳින් අවබෝධ කරගන්න එහෙනම් මේ සිල්පදයක් ගන්නකොට මේ සිල්පදේ තියෙන්නේ මොකද්ද කියලා ඔබ හරියට දැනගන්න නෙමෙයි මේක කරලා තියෙන්නේ නත්ත ගීත වාද්‍ය විසුක දසර මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල විභූෂණත්ථාන වේරමණී සික්ඛාපද සමාදියා නැටීම ගීත ගැයීම කරනවා බැලීම මල් මාලා ආදී දේවල් දාගෙන සැරසීම ආලේපන ද්‍රව්‍යයන් කාසඳුන් ආදී දේවල් දාලා ආලේපනය කරලා මේවායි සැරසෙන්නේ නැහැ කියලා මේ සමාදන්. අනේ දෙයියනේ මේක කියන්න පන්සලට එන්න ඕනේ. පන්සලේ තියෙන කොකුම් පොත් ආදී දේවල් ගන්න උන්චි කරන්න ආලේප කරන්න පන්සලට ආවන් පස්සේ මුතුමාලා දෙනවද දාගන්න කියලා නේ? එහෙනම් මොනවද මේ කියන්නේ? අපේ සිත හුලක්කු වෙන විදිහ අපේ සිත අවලස්සන විදිහේ අනිත් කෙනාට අප්‍රිය දර්ශනක් වෙන විදිහේ ජෝකර් කෙනෙක් වෙන්නේ නැහැ කියන එක විතරක් නෙමෙයි මෙතන තියෙන්නේ. Tamange සිත ඇතුලේ බලන්න නිකන් අපි කල්පනා කර කර ඉන්නකොට ওই සින්දුවක් එහෙම වුණාන් පස්සේ මේක මුමුණ ඉන්නවා. මෙන්න මේව අපේ සිත කනස්සල්ලට දුකට වේදනාවට පීඩාවට අකුසලයට හේතු වෙන දේවල්. මෙන්න මේ දේවල් වලින් නවතින්න කියලා කියන්නේ. සමහර වෙලාවට පන්සලට ගිහින් ඉවරලා පන්සලෙන් වෙන්නෝ නාට්‍යයක් මොකද්ද? නරි බෑනාගේ නැන්දම්. මොන බෑනාගේ නැන්දම්? සාජන්ගේ නැන්දම්. ඕක පෙන්නනවා මේ. උපාතකම. සාජන්ගේ නැන්දම් බලනවා පොයි දවසේ. හරිද වැඩි? මොකටද මේ පෙන්නන්නේ? ආධාරයක් පතාගෙන. මොකක් හරි හදන්න කියන්නේ. එන්නත් මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඇති වෙනකම් බෙර ගහන්න මමත් බෙර ගහනවා කරලා මට කියලාට බෙරේ ගැලෙනකම් ගහන්න. බුදුහාමුදුරුවෝ වෙනුවෙන් ලස්සන කවි ගායනා කරනවා. මේ නැගින් ගැයින් කරනවා. පෙරලි අපි වදින්නේ පෙරලි අපේ බුදු ආදි කාලේ මිනිස්සු පෙරලි ගියේ සිරිපාත්. කවි ගියේ සිරිපාත්. අද කාලේ මොනවද කියන්නේ? අද කාලේ මේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් නාගීන ගැන සින්දු කියනවා. හින්දි සින්දු කියනවා. සිරිපාත් යන ගමන. එහෙනම් අපිට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඕන දෙයක් නවආරාධී ගුණ එකතු කරලා ඕන දෙයක් කියන්න පුළුවන් බෙර ගහලා නටන්න පුළුවන් දෙයක්. නමුත් සිත නිවනට හේතු වෙන්නේ නැති බුදුහාමුදුරන්ටවත් ධර්මයටවත් රහත් උත්තමයන්ටවත් අදාළ නොවන්නා වූ දෙයක් කියනවනම් අන්න ඒකයි මේ කරන්න එපා කියලා කිව්වේ. ඒ වගේම තමයි දැන් මේ උපස්සා මහ බුදේ උච්චාසයන මහාසයන නිර්මණී සික්ඛාපද සමාදියා. මේක අහලා දින්නේ සිල් අරගෙන යන්නේ යනවා ශීර්තිකේ වාහි වෙලා. මේ හොඳින් මතක තියාගන්න. උච්චාසයන මහාසයන කියලා කියන්නේ අපි මේ බණ භාවනා කරගෙන සීල සමාදානයට පත් වෙන විට අපි සමහර වෙලාවට යට තත්ත්වයේ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ උඩ තත්ත්වයේ තියෙනවා ආසන බණවල මේ අයට වාඩි වෙලා ඉන්නේ. ඒ වගේම තමයි සමහර වෙලාවට ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේ නිකන් බිම වාඩි වෙලා ධර්මයේ දේශනා කරනවා හොඳ ලොකු පුටුවකට වෙලා වාඩි වෙලා තව කෙනෙක් අහගෙන ඉන්නවා. ඒ වගේම තමයි ධර්මයේ හිතගෙන අහගෙන ඉන්නවා. ධර්මයේ වැරදි විදිහට අහගෙන ඉන්නවා. ඒ වගේම තමයි සිත සහැල්ලු සුව පහසු වෙන ආකාරයට ශරීරයට සැප පහසු වෙන ආකාරයට ආසන පනවාගෙන භාවනා කරනවා. කකුල් දෙක බිම තියාගෙන මෙහෙම නෙමෙයි භාවනා කරන්න. කකුල් දෙක උඩින් තියාගෙන හරි කමන්නේ භාවනා කරන්න පුළුවන් නම් හොඳ සෙටි එකක් උඩ හොඳට වාඩි වෙලා කකුල් දෙක එරමිනිය ගොතා ගන්න පුළුවන් නම් අන්න ඒකත් හොඳ අවස්ථාවක්. මේ සැප පහසු ආසන උස්සාසන කියලා කියන්නේ ධර්මයේ දේශනා කරන දේශකයන් වහන්සේට බුදුරජාණන් වහන්සේට රහත් උත්තමයෙකුට ඒ උත්තමය අනුගමනය කරපු නැති ඉරියව්වක් විදියට අනුගමනය කරනවා නම් අන්න ඒක තමයි මේ නවත්තන්න කිව්වේ. ඉරියව් සතරයි තියෙන්නේ අපිට භාවනා කරන්න. සතර ඉරියව්. මේ සතර ඉරියව්ව වෙනස් වෙන ආකාරයකට යමක් පාවිච්චි කරනවා නම් ඒක ඒ ආකාරයයි. යම් කෙනෙක් කෝටු කැලි 3-4ක් බැඳගෙන සැප පහසු වාසනයක් නෙවෙයි මේක කෝටු කැලි ටිකක් කියලා තමන්ගේ ධනිස්සට වැඩිය උස එකක් හදාගෙන ඕකේ වාඩි වෙලා ඉන්නවනම් මේකත් උච්චාසයන මහාසයනයක් කරනවා පින්වත්නි. සමහර වෙලාවට ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේ නිකම් පොට්ට කැලලා බිමින් තියාගෙන වාඩි වෙලා ඉන්නවා. ඒ වෙලාවට. ඒ නිසා තමන්ට වැඩිය වටිනා කෙනෙක් ඉහළින් ඉන්නවනම් තමන් ඊට වැඩිය නොවටිනා අවස්ථාවක් නම් තමන්ගේ හදවතින් තමන් දන්නවා. අන්න එහෙනම් තමන්ට මේක අනුගමනය කරන්නයි මේ තියෙන්නේ.
එහෙම නැතුව මේ සීල සමාදානයටපත් වෙලා Tamanට වාහනයක යන්න උනා නම් මේක මහා සැපපලක් වාසනයක් වෙන්නේ නැහැ. මේ මෑණියෝ ගියේ ගෑන් එක හරි. එනතන ලංකාවේ තියෙන ඔය දිනදා පාවිච්චි කරන වාහන කැල්ල ගෑන් නැත්te බස් එකයි. නැතුව මේ කෝටි 60ක් විතර වටින මොන මාටින්ද? ඕන ටයිස් වල ඔය එක වාහන තියෙන කෝටි 60 70 වටින. ඔය වගේ වාහනයක සීට් එක නෙමෙයි මේ අම්මෝ ගියේ. ඒ ඉඳ ගිය ඇතුළු දුන්නේ. ඒ වගේ සීට් එකක ගියක් කමන්නේ. සීල් සමාදන් වුණාට පස්සේ හොඳ සුඛෝභෝගී ගුවන් යානයකින් කොහේ හරි යන්න උනා නම් ඒත් කමක් නැහැ. අපි කල්පනා කරන්න ඕන අපි මේ සිල්පද ටික ආරක්ෂා කරගත්තද කියලා. ඒ වගේම තමයි බවුන් වඩලා අපහසු අමාරු වෙන අවස්ථාවක කිරිණී දුරක් බිව්ව කියලා යාගේ සීලය කැඩෙන්නේ නැහැ. මේ කය නඩත්තු කරගන්න ඕනේ. මේක මේ බර ආහාරයක් පිළිවෙල නෙමෙයි. විකාර භෝජනයට අහු වෙන්නේ නැහැ. ඔබට ඒකත් නැතුව ඉන්න පුළුවන් නම් අල්පේච්ච වෙන්න පුළුවන් නම් ඒක හොඳයි. නමුත් මේ ඕනෝට වැඩිය සරල වෙන්න ගිහිල්ලා තියෙන සිල් ටිකක් නැති කරගන්න එපා. ඔබගේ බඩ අතකට අනේ මට බඩගිනි කියලා කනස්සල්ලෙන් ඉන්නවට වැඩිය හොඳයි. කිරිලි දුරක් දීලා බඩේ වේදනාව නැති කරගන්න. අරගෙන කනස්සල්ලට වෙන්න ඕනේ අකුසල් පුරව ගන්න ඕනේ. පාප කර්මයක් කරනම් පාප කර්මයට ප්‍රතිවිපාකයක් ලැබෙනවා කියනවා. ප්‍රාණඝාතයක් කළා නම් ඊළඟාත්ම භාවයේදී අතපයක් කඩලා හරියට බේරෙනවා. නමුත් මතක තියාගන්න සිතේ කනස්සල්ල දුක වේදනාව කියන අකුසලයක්. අකුසලයක් කරගත්තයින් පස්සේ ඊළඟාත්ම භාවයේදී ඉපදෙන්න ආත්මයක්වත් නැහැ. ඒක මතක තියාගන්න. ඒ නිසා ඔබ කරන්නට ඕන කුසල් මිසක් පින් නෙමෙයි. නමුත් පිනුත් කරන්න ඕන. ඔබ අයින් කරන්නට ඕන අකුසල් මිසක් පව් නෙමෙයි. නමුත් පව් අයින් කරන්න ඕන. මෙන්න මේක තේරුම් ගන්න. වඩා වේගයෙන් අපිට සිදු කරන්න කියලා තියෙන හැම බුදුරජාණන් වහන්සේ කෙනෙක්ම මොකද්ද කරන්න කියලා? සියලු අකුසල් දුරලන්න සබ්බ පාපස්ස කරනං කුසල සුඛ සම්පදා සතිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන සාසන. එහෙනම් මෙන්න මේ ආකාරයට ඔබ මේ ආකාරයෙන්ම ඔබගේ ගමන් මඟ තුල නිවැරදි සීලයක් අනුගමනය කරන්නට අවබෝධ කරගන්නට නොහැකිව ඔබ ඔබගේ ජීවිතයේ නිකරුණේ නාස්ති කරගෙන තියෙනවා. දස සීලය ගැන අර අට සීලයේ තියෙන සිල්පද දෙකට කඩලා ඒක තමයි දස සීලයට එකතු කරලා තියෙන්නේ. ඒ නිසා ඒක අපි සාකච්ඡා කරන්න ඕනේ උඩින් තියෙනවා අපි කතා කරන දේවල් තුල ටික ඔක්කොම තියෙනවා ඒක. ඒ නිසා හොඳ අවබෝධයක් ඇති කරගන්න අඩුම තරමේ ඔය මම කියපු පංච සීලයවත් ආරක්ෂා කරගන්න බැරි වුණු පින්වතුන් කොහොමද අනේ අට සීලය ආරක්ෂා කරන්නේ? දැන් ඔබ දන්නවා දැන් මේ අට සීල ගන්න කට්ටිය දන්නවා අඩුම තරමේ තමන්ගේ කය මනස පාලනය කරගන්න බැරුව දඟලනවා. තමන්ගේ සිත තුළ මහා දුක් වේදනාවක් පුරවගෙන ඉන්නේ. ඒකයි පංච සීලය නෙමෙයි අට සීලය ගන්න. බලන්න. තමන්ට හරියලද කියලා. එහෙනම් සිත තුළ මහා කනස්සල්ල දුක් වේදනාවක් තියාගෙන ඉන්නවනම් තවමත් ඔබ අධ්‍යාත්මික පංච සීලයට ලං වෙලාවක් නැත්නම් ඔබට අට සීලය ගන්නවත් හිතන්නවත් බෑ. ඔබ එතෙන්දී කරගෙන තියෙන පාප කර්මයක්. ඒ නිසා දැන්වත් වෙනස වටහා ගන්න. බොරුවට අට සීල් ගන්න එපා. පංච සීලය අනුගමනය කරන්න ලෞකිකව වෙන්න අධ්‍යාත්මිකවම සීලය හරියට ආරක්ෂා කරගෙන පුරුදු වෙලා තමයි ඔබ අෂ්ට සීලය ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ අට සීල් ගත්තා ජීවිත කාලය පුරාම කියලා කිව්වට වැඩක් නැහැ. ඔබ ඒ සීලය සමාදන් වුණා හැමදාම නොකඩවා සීල් සමාදන් වුණා කියලා කිව්වට වැඩක් වෙන්නේ නැහැ. අනුගාමී සීලයට දමාගෙන ඔය ආරක්ෂා කරේ නැතුව හරි කමක් නැහැ. ගිහින් බුදු පිළිමයක් දිහා බලාගෙන බෝධි පූජාවකට බුද්ධ පූජාවකට සහභාගී වෙලා අපේකට පිනක් තමයි. නමුත් ඔබ ඒක අනුගමනය කරනකොට ඔබට කුසල් එකතු වෙන්නට ඕන. ඔබ සිල් ගත්තට පස්සේ ඔබට ඇති වෙන්න ඕන පින් නෙමෙයි. සිල් ගත්තට පස්සේ ඔබට ඇති වෙන්නට ඕන මහා කුසලයක්. කුසලය කියලා කියන්නේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් පින් කරලා ලබා ගන්නවට වැඩිය තප්පර දෙකකින් තුනකින් ජීවිතේ එකතු කර ගන්න පුළුවන් මහා වාසනාවන්ත බලයක්. ඒ නිසා දහම් අවබෝධය තුළ ඔබට ගොඩාක් වාසනාවක් ලැබෙනවා. එහෙමනම් බලමු කොහොමද මෙන්න මේ ආකාරයට මෙන්න මේ සීලය සමාදන් වුණු මෙන්න මේ පුජ්‍යලයෝගේ මේ හරකනාගම සිත කොහොමද මේක හැදෙන්නේ කොයි ආකාරයෙන්ද කියන දේ ඔබට මට ටිකක් කියා දෙන්න හිතුණා මේකත් එක්ක. මම ඊයේ පෙරේද දවස් දෙක තුනේම අපේ 5 දින වැඩසටහනේ කට්ටියට කොහොමද චිත්තයක් ඇති වෙන්නේ කොහොමද මනුස්සයෙක් විදිහට මේ චිත්තය ගෙන යන්නේ කියන මාතෘකාවයට දැඩි දහම් අවබෝධයක් ලබා දුන්නා. මම හිතුවා ඔබටත් ඒ වගේ ටිකක් දුන්නා නම් හොඳයි කියලා. ඒක කලින් අපි සමාධි භාවනාවක් සඳහා සූදානම් වෙලා භාවනාවක් වඩලා ඊට පස්සේ ඒ ගැන කතා කරමු. සියලු දෙනාම සූදානම් වෙන්න හයියෙන් සාදුකාරයක් දෙන්න. සාදු සාදු සාදු